The time is 8:35, so we are going to start the lesson. Oh, Bhumidya, math sil gannawa, right? Okay, math sil gannanko, eh? Okay, let us start. අපි ආරම්භ කරමු පන්ති පටන් ගමු පුතේ. හැමදෙනාටම සුබ දැසනා good morning. අපි අවසාන වතාවට කතා කරේ verbs ගැනයි discuss කරමින් හිටියේ, සාකච්ඡා කරමින් හිටියේ ක්‍රියාපද ගැන. Right? එතකොට ක්‍රියාපදවල අපි අවසානට කතා කරේ මොකක්ද ළමයි? මොකක්ද අවසාන කතා කරපු verb එක කියන්නේ? වාක්‍ය පහක් දුන්නා සර් ලියන්න. Yes, I gave you a homework. ගෙදර වැඩක් දුන්නා. මොකෙන්ද මම වාක්‍ය පහ දුන්නේ? Past verbs ද? Present singular verbs. Present singular අම්බේ තාම මුල ඉන්නේ අපි ඈ. එන ටිකක් වේගෙන් යන්න වෙනවා අපිට. Present singular verbs වලින් තමයි මම වැඩේ දීලා තියෙන්නේ. Right? වාක්‍ය පහ ගන්න මම discuss කරනවා. එතකොට ඔයාලා හරි දාගන්න. Give me a second. අපරක් දෙන්න පුතේ. Right, now you can see the screen. අපි main verbs වර්ග 7ක් තියෙනවා කියලා කතා කරා නේද? ප්‍රධාන ක්‍රියාපද වර්ග 7ක් තියෙනවා පුතේ. ඒ 7 දෙනා තමයි පිළිවෙලින් අපි මේ ඩිස්කස් කරමින් යන්නේ. එතකොට ප්‍රධාන ක්‍රියාපද වර්ග 7ක් කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. right? ඒ තමයි අපි එක main verb එකක් ගත්තාම main verbs කියලා හඳුන්වන්නේ මොනවද? කරන දේවල්. actions. අපි එදිනෙදා කරන ක්‍රියාවන් no action verbs තමයි අපි main verbs විදියට හඳුනගන්නේ. right? එතකොට action verbs, there are uncountable number of action verbs. ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා ප්‍රධාන ක්‍රියාපද නොහොත් action verbs. එතකොට මේ main verbs ඔය ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයෙන් එකක් ඉවතට ගත්තාම අන්න ඒ ඉවතට ගත්ත ක්‍රියාපදයේ ස්වරූප හතක් තමයි තියෙන්නේ. එතකොට තව අතන තියෙනවා ගොඩක්. ඒකෙන් තව එකක් ගත්තාම ඒකෙත් ඔය මේ ස්වරූප හත තියෙනවා. තව එකක් ගත්තාම එයාගෙත් මේ ස්වරූප හත තියෙනවා. තව එකක් ගත්තාම එයාගෙත් මේ ස්වරූප හත තියෙනවා. ඒ කියන්නේ සෑම main verb එකකම මෙන්න මේ ස්වරූප හත අපිට දකින්න පුළුවන් වෙනවා. As an example, I take eat. මම eat කියන ක්‍රියාපදේ අරගෙන තියෙනවා උදාහරණයක් විදිහට. ඒතර eat කියන්නේ කනවා. right? එතකොට ඒකේ ස්වරූප හතක් තියෙනවා. eat, eats, ate, will eat, eating, eaten සහ to eat කියලා. right? එතකොට සිංහල තේරුමත් වෙනස් වෙනවා මේ හත් දෙනාගේ. මෙහෙම සිංහල තේරුම වෙනස් වෙන්නේ සහ ඉංග්‍රීසි ක්‍රියාපදයේ ලියන විදිහ වෙනස් වෙන්නේ පුතේ. මොකද අපිට සිද්ධ වෙනවා විවිධ අවස්ථාවලදී විවිධ අදහස් ප්‍රකාශ කරන්න. මම කනවා කියන්න වෙනවා, ඇය කනවා, අපි කෑවා, ඔහු කයි, මම කමින් ඉන්නවා, අපි කාලා තියෙනවා, මම බත් කන්නට කැමති. ඔය විදිහට අදහස් ඉදිරිපත් කරද්දී එකිනෙකට වෙනස් අදහස් ඉදිරිපත් කරද්දී පුතේ මේ ස්වරූප හත අනිවාර්යෙන් අපිට පාවිච්චි කරන්න වෙනවා. අන්න ඒ ගැන කතා කරමින් අපි හිටියේ. ඒ යටතේ අපි කතා කරා present plural verbs and on the last day පහුගිය දවසේදී අපි present singular verbs ගැන සාකච්ඡා කරලා ඒකෙන් activity එකක් මම ඔයාලට දුන්නා ගෙදරින් ලියන්න කියලා. right? අපි ඒක තමයි මේ බලන්න යන්නේ කොහොමද sentences ටික ලියුනේ කියලා. These are the sentences I gave you. ඇය හොඳින් ඉගෙන ගන්නවා, ඔහු ගමනාන්තර ළඟා වෙනවා, සුපුන් බෙහෙත් ටිකක් ගන්නවා, දරුවා දෙමාපියන්ට සලකනවා, කුරුල්ලා අහසේ පියාඹනවා. right? අපි මේ කතා කරමින් හිටියේ singular verbs. එහෙම නැත්නම් ඒක වචන ක්‍රියාපද ගැනයි. මෙයාගේ හරියටම නම කිව්වොත් එහෙම present singular verbs වෙනවා නේද? ඒ කියන්නේ වර්තමාන ඒක වචන ක්‍රියාපද. වර්තමාන ඒක වචන ක්‍රියාපද කියන නමෙන්ම අදහස් වෙනවා පුතේ. මේ ක්‍රියාපද වර්ගයේ භාවිතා කරලා හදන වාක්‍ය present tense එකට. එහෙම නැත්නම් වර්තමාන කාලයට අයිති කියලා. ඒ කියන්නේ මේ දැන් කරන දේවල්. හැබැයි singular කියන නමින් අපිට අර්ථයක් ලබා දෙනවා මේ ක්‍රියාපදත් එක්ක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ ඒක වචන subject. singular subject පමණයි භාවිතා කරන්න කියලා අදහසක් දෙනවා. එහෙනම් මේ present singular verbs වලින් අපි කරන්නේ පුතේ ඒක වචන කර්තෘ කෙනෙක් වර්තමානයේදී සිදු කරන ක්‍රියාවන් නිරූපණය කරන එක. right? ඔයාලා වාක්‍ය දිහා බැලුවොත් තේරෙයි ඇය, ඔහු, සුපුන්, දරුවා, කුරුල්ලා කියලා ඒක වචන කර්තෘන් තමයි මම දීලා තියෙන්නේ. ඒ වගේම ඉගෙන ගන්නවා, ළඟා වෙනවා, විවේක ටික ගන්නවා, සලකනවා, පියාඹනවා වගේ වර්තමාන කාලයේ සිද්ධ කරන දේවල් තමයි තියෙන්නේ. එහෙනම් මෙතන හරි පුතේ අපිට මොකද්ද? වර්තමාන ඒක වචන ක්‍රියාපද වලින් තමයි sentences ටික ලියන්න තියෙන්නේ. බලමු ලියපු ටික හරිද කියලා. ඇය නම් පුතේ subject එක she, පළවෙනි අකුර capital වෙන්න ඕනේ. right? එතකොට ඉගෙන ගන්නවට verb එක learn,
හැබැයි she කියන කෙනා ඒක වචනයක් නිසා subject එක ඒක වචන නිසා ක්‍රියාපදයක් අපි ඒක වචන කරලා ලියන්න ඕනේ. ගිය සතිය අපි ඉගෙන ගත්ත කොහොමද ඒක වචන ක්‍රියාපද හදන්නේ කියලා. learn කියන එකට s එකතු කරනවා. she learns well full stop එකක් අවසානයේ තියෙන්න ඕන. ඔහු ගමනාන්තයට ළඟා වෙනවා. he තමයි subject එක පුතේ. ළඟා වෙනවට reach ඕනනම් arrive කියන verb එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒතකොට reach කියද්දී අවසාන අකුරු දෙක ch නිසා පළවෙනි ක්‍රමයේ ක්‍රියාපදයක් es එකතු කරනවා ඒක වචනේ හදාගන්න. he reaches ඔහු ළඟා වෙනවා the destination ගමනාන්තේ. සුපුන් බෙහෙත් ටිකක් ගන්නවා. සුපුන් is the subject. take තමයි ගන්නවට බහුවචන ක්‍රියාපදය. ඒතර ඒක වචන කරන්න නම් පුතේ s එකක් අපි එකතු කරන්නේ ක්‍රියාපදයේ ස්වරූපය අනුව අවසාන අකුර e අකුරක් නිසා. සුපුන් takes some medicine. සුපුන් බෙහෙත් ටිකක් ගන්නවා. දරුවා දෙමව්පියන්ට සලකනවා. child තමයි පුතේ දරුවා. the child කියලා තිබුණොත් වඩා හොඳයි. treat තමයි සලකනවා පුතේ. s එකක් එකතු වෙන්න ඕනේ ඒක වචන සඳහා. child treats the parents දෙමව්පියෝ. කුරුල්ලා අහසේ පියාඹනවා the bird. fly තමයි පුතේ බහුවචන ක්‍රියාපදය. හැබැයි the bird is a singular subject. So we have to make the singular verb also. ඒතර fly කියද්දී අවසාන අකුර y කලින් තියෙන්නේ පුතේ consonant එකක් නිසා අපි මොකද කරන්නේ y අකුර ඉවත් කරලා ies එකතු කරනවා කියලා ඉගෙන ගත්තා. The bird flies in the sky. ඔන්න ඔය විදිහට තමයි sentences පහේ උත්තර පහ තියෙන්න ඕනේ. Hope you all have got correct answers. කොටම නිවැරදි පිළිතුරු ඇති කියලා මම අපේක්ෂා කරනවා. Okay? පළවෙනි අකුරු capital වෙන්න ඕනේ. All the first letters should be capital and there should be a full stop at the end of the sentence. හරිද? මාක් කරගත්තා නේද? Okay. අපි යමු past verbs වලට. ඒ කියන්නේ තුන්වෙනි මාතෘකාවටයි පුතේ යන්නේ අපි. We are going to the third topic. main verbs වල තුන්වෙනිය ගාවටයි අපි යන්නේ. ඒ තමයි past verbs නොහොත් අතීත ක්‍රියාපද. ඉක්මනට ලියමු පුතේ මාතෘකාව. past verbs අතීත ක්‍රියාපද. right? එයා ගැන අදහස් කීපයක් බලන්න යන්නේ පුතේ. අපි මෙතනදී සම්පූර්ණ පාඩමක් සිංහලෙන් නෝට් ලියලිය ඉංග්‍රීසියෙන් නෝට් ලියලිය කතා කරනවා නෙමෙයි මේ කරන්නේ. right? ඔබ දැනගත යුතුම මතක තබාගත යුතුම කොටස් ටික සාරාංශයක් විදිහට තමයි මේ point form එකෙන් අපි බලන්නේ. right? එතකොට past verbs මතක ඇති plural සහ singular verbs ඉගෙන ගන්නදිත් මේ විදිහටමයි අපි කරේ. right? past verbs එහෙම නැත්නම් අතීත ක්‍රියාපද ගැන මෙන්න මේ වගේ අදහස් කීපයක් ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒක වචන බහුවචන ඕනෑම කර්තෘ කෙනෙකු සමග යෙදේ. එනම් කර්තෘ අනුව ක්‍රියාපදයේ වෙනස් නොවේ. අන්න ඔතනදී මෙන්න මේ කාරණේ හොඳට හිතලා ගන්න පුතේ. sorry. පුතේ කලින් මාතෘකා දෙකේදී ඒ කියන්නේ present singular සහ present plural. වර්තමාන බහුවචන වර්තමාන ඒක වචනනේ පළවෙනි මාතෘකා දෙක උනේ පුතේ අපි අවසන් කරේ singular verbs. එතකොට ඒ වර්ග දෙකේදී ඒ දෙන්නගෙම තිබුණ නම තමයි පුතේ present. present plural present singular. හැබැයි මෙතනදී past කියන මාතෘකාවේදී මම දීලා නැහැ past plural past singular කියලා නම් දෙකක් නැහැනේ. there is only one name. එක නමයි තියෙන්නේ past verbs. past verbs. පුතේ වර්තමාන කාලෙදී විතරක් only in present tense වර්තමාන කාලෙදී විතරක් පුතේ ඒක වචන සහ බහුවචන කියලා ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. ඇයි ඒ? subject එකට ගැලපෙන්න ඕන නිසා. හැබැයි past verbs වලදී අතීත ක්‍රියාපද වලදී මේ කාරණේම අනාගත කාල ක්‍රියාපද සඳහාත් මම කියනවා ඊගා මාතෘකාව. past verbs වලදී පුතේ ඒ විදිහට වර්ග දෙකක් නැහැ. ක්‍රියාපද වර්ග දෙකක් නැහැ plural සහ singular කියලා. so it is very easy. ඒ නිසා මේක ගොඩක් පහසුයි. ඇයි? ඕනෙම subject එකක්. subject එක singular ද plural ද අපිට අදාළ නැහැ. ඕනෙම subject එකක් එක්ක පුතේ ඕනෙම කර්තෘ කෙනෙක් එක්ක අපිට පුළුවන් අතීත කාල ක්‍රියාපදේ භාවිතා කරන්න. as an example උදාහරණයක් විදිහට පුතේ go කියන verb එක ගැන අපි කතා කරා. එතකොට යාගේ ඒක වචනේ උනේ goes නේ පුතේ. එතකොට go කියන එකත් එක්ක අපි භාවිතා කරේ right? go කියන එකත් එක්ක භාවිතා කරේ බහුවචන subject එකක්. බහුවචන subject එකක් අපි භාවිතා කරේ නේද? we go කියලා අපි ලියමුකෝ. හැබැයි goes භාවිතා කරේ ඒක වචනයක් එක්ක he goes විදිහට. එතකොට මේ sentences දෙකම
මේ sentences දෙකම වර්තමාන කාලයට තමයි අයිති උනේ නේද? වර්තමාන කාලයට අදාළ වුණා. හැබැයි මේ දෙන්නගේ අතීත කාලය තමයි පුතේ went කියන්නේ. go කියන්නේ යනවා, goes කියන්නේත් යනවා, went කියන්නේ ගියා. එතකොට went කියන අතීත කාලේ past verb එක භාවිතා කරොත් අපිට subject එකේ ගැටලුවක් නැහැ. අපිට ඕන නම් we කියන subject එක පාවිච්චි කරන්නත් පුළුවන්, he කියන subject එක භාවිතා කරන්නත් පුළුවන්, we went, he went ඕනම subject එකක් එක්ක පුතේ මේ went කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේ පළවෙනි අදහසෙන් කියවෙන්නේ. second idea. අතීතයේ සිදු කර අවසන් ක්‍රියාවන් ප්‍රකාශන පුතේ මං කියන ගමන්ම ලියමු පුතේ ඈ. right මං කියන ගමන්ම ලියමු, then we can save time. දෙවැනි අදහස අතීතයේ සිදු කර අවසන් ක්‍රියාවන් ප්‍රකාශ වේ. ඒ නිසා තමයි පුතේ past verbs කියලා මෙයාට නමක් ලැබෙන්නේ. කරලා ඉවර වෙච්ච දේවල්. අද උදේ කරපු දේවල්, ඊයේ රෑ කරපු දේවල්, පෙරේදා කරපු දේවල්, ගිය සතියේ කරපු දේවල්, ගිය මාසේ, ගිය අවුරුද්දේ, right? අවුරුදු 10කට කලින්, ගිය ආත්මේ හරි කමක් නැහැ. කරපු දේවල් තමයි පුතේ මේ past verbs වලින් අපි ප්‍රකාශ කරන්නේ. කිසිම අවස්ථාවක වෙනත් ක්‍රියාපද සමග නොයේදී. අර singular verbs වලටත් මේ වාක්‍යයෙන් මම කිව්වා මොකද්ද? කොයිම වෙලාවකවත් පුතේ am is එක්ක have has එක්ක ඒ කියන්නේ වෙනත් ක්‍රියාපදේ modal helping verb එකක් එක්ක පවා can එක්ක could එක්ක may might will ඔය වගේ කිසිම වෙනත් ක්‍රියාපදයක් එක්ක පුතේ මේ අතීත කාල ක්‍රියාපදය උදාහරණයක් මම went කියන එකම ගන්නම්කෝ. went කියන ක්‍රියාපදේ භාවිතා කරන්න බෑ අපිට. examples කීපයක් බලමු. he ate fried rice daily. ඔහු කෑවා දිනපතා fried rice. ඔහු දිනපතා fried rice කෑවා. ඕනනම් ඔතන he වෙනුවට අපිට ඕනනම් ඉදිරියෙන් we කියන subject එක භාවිතා කරන්න පුළුවන්. ඔයාලා note එක ලියාදී මේ විදිහටම ලියා ගන්න පුතේ ඈ. we කියන එකත් ලියා ගන්න. they learned English grammar last week. last week කියන්නේ අතීත කාලයක්. ඔවුන් ගිය සතියේ ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගත්තා. last week කියලා අතීත කාලයක් තියෙන නිසා තමයි adverbs of time එක තමයි පුතේ last week කියන්නේ. learned කියලා අතීත කාල ක්‍රියාපදයක් පාවිච්චි කරන්න ඕනේ අපි. Supun was went to the school කියලා sentence එකක් කිව්වොත් පුතේ මේක පට්ටපල් බොරුවක්. this is an incorrect sentence. මේක වැරදි වාක්‍යයක් වෙනවා. ඇයි? when කියන්නේ පුතේ අතීත කාල ක්‍රියාපදයක්, ඒත් එක වෙනත් ක්‍රියාපද භාවිතා කරන්න බෑ අපිට. right? එතකොට මේ උදාහරණයෙන් කියවෙන්නේ මොකද්ද? වෙන ක්‍රියාපද when. right? ඔක්කොම ඉන්නවනේ පුතේ. current එක ගියා, current එක ගිහිල්ලා ආවා. I am very sorry for the inconvenience. right? I think දැන් අපි continue කරමු. මම කිව්වනේ අපේ ගෙවල් පැත්තේ බල්ලෙක් බිරුවක් කරන්ට් එක යනවා. බල්ලෙක් හයියෙන් බිරුවා ඒ පාර තමයි කරන්ට් එක ගියේ. okay? අකුණු ගහන්න ඕනේ නැහැ. බල්ල බිරුවත් කරන්ට් එක යනවා. මේක තමයි අපි කතා කරමින් හිටියේ. මේ sentence එක වැරදි පුතේ, වැරදි විදිහට මාක් කරගන්න. ඉතින් තමයි වැරදුනේ sentence එක. මෙතන v තියෙන්න ඕනේ. okay? එතකොට sentence එක නිවැරදි වෙන්න ඕනේ පුතා මෙන්න මේ විදිහට. කොහමද? Supun went to the school. right? හැමතිස්සෙම අතීත කාල ක්‍රියාපද විනාඩියක් දෙන්න. විනාඩියෙන් නෝට් එක ලියා ගන්න. සමිත මිහිසර ඉන්නව නේද? සමිත බය වෙන්න එපා. if you work hard මහන්සිලා වැඩ කරොත් ඔය කාර් එක දිහා බලන් ඉන්න විතරක් නෙමෙයි කාර් එක ගන්නත් පුළුවන් ඔයාට ඈ. okay සමිත. you can buy your dream. ඔයාට ඔයාගේ හීනේ මිලදී ගන්න පුළුවන්. if you work hard මහන්සිලා වැඩ කරොත්. සමිත ඇහුණා නේද? ඔව්ද? කියන්නේ මම මේ verbs පාඩම ටිකක් කල් අරගෙන කරන්නේ පුතේ. okay? I am not rushing. එතකොට මම වේගින් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ පාඩම ඒ තරම් වැදගත්. ඒ තරම්.
ඒ තරම් වැදගත්. මොකද ක්‍රියාපද පිළිබඳ දැනුම නැතුව පුතේ ඔයාලට වාක්‍ය නිර්මාණය කරගන්න බෑ. වාක්‍ය නිර්මාණය කරගන්න දැනුම නැතුව ඉතින් විභාගෙදී writing question ලියනවා කියන්නේ බොරු වැඩක් නේද? රචනාව ලියුම ඒවා ලියනවා කියන්නේ බොරු වැඩක් පුතේ. අය දෙමෝපියම කතා කරලා කියනවා සර් දුවට පුතාට මෙන්න මේ දේ අමාරුයි සර් රචනා ලියන්න බෑනේ දුවට. එතකොට ඒකට ප්‍රධානම හේතුව මොකද්ද? වාක්‍ය නිර්මාණය කරන්න තියෙන අපහසු. වාක්‍ය නිර්මාණය කරද්දී ඇති වෙන ගැටලු. එතකොට සෙන්ටෙන්ස් එකක් හදාද්දී පුතේ වාක්‍ය නිර්මාණය කරද්දී ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ දේ තමයි ක්‍රියාපදයක් කොහොමද හසුරුවන්නේ කියන එක. ඒතකොට ඒ ගැන තමයි මේ කතා කරන්නේ. Okay, I hope all have finished. අවසන් ඇති කියලා මම හිතනවා. මම යනවා ඒ නිසා ඊගාව ස්ලයිඩ් එකට. past verbs ඔන්න ඔය විදිහට භාවිතා කරනවනේ අපි. දැන් ඊගාවට ප්‍රශ්නේ අපි කොහොමද අතීත කාල ක්‍රියාපද හදන්නේ? මතක ඇති කලින් පාඩමේදී පුතා අපි ඒක වචන ක්‍රියාපද හැදුවනේ. ඒක වචන ක්‍රියාපද s අකුරක් එකතු කරලා es එකතු කරලා ies කියන ප්‍රත්‍ය නොහොත් suffixes එකතු කරලා අපි ඒක වචන ක්‍රියාපද නිර්මාණය කරගත්තා, හදාගත්තා. හැබැයි අතීත කාල ක්‍රියාපදත් එහෙම පුළුවන්ද? How to make past verbs? කොහොමද අතීත කාල ක්‍රියාපද හදන්නේ? පුතේ past verbs cannot be made. අතීත කාල ක්‍රියාපද නිර්මාණය කරන්න බෑ. අතීත කාල ක්‍රියාපද නිර්මාණය කරන්න බෑ පුතේ. අපි අතීත කාල ක්‍රියාපද කටපාඩමින් දැනගන්න ඕනේ. right? අතීත කාල ක්‍රියාපද කටපාඩමින් දැනගන්න ඕනේ. මට තප්පරයක් දෙන්න පුතේ. අතීත කාල ක්‍රියාපද කටපාඩමින් දැනගන්න ඕනේ පුතේ. ඒකට හේතුව තමයි අතීත කාල ක්‍රියාපද හදන්න බෑ. අර ඒක වචන ක්‍රියාපද හිතෙන් හදලා ගත්තා වගේ අවසාන අකුරු දිහා බලාගෙන මේක තමයි එකතු වෙන්නේ. es තමයි එකතු වෙන්නේ. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. හැබැයි අතීත කාල ක්‍රියාපද වලට පුතේ අන්න ඒ සෙල්ලම දාන්න බෑ. ඒකට හේතුව මොකක්ද කියලා මම පැහැදිලි කරනවා විනාඩි 3න්. Past verbs cannot be made. අතීත කාල ක්‍රියාපද හදන්න බෑ. So we should remember them individually. ඒ කියන්නේ අපි ඒව මතක තබා ගත යුතුයි individually වෙන වෙනම තනි තනිවම තනි ක්‍රියාපදයේ eat කියන එකේ past tense එක මොකද්ද? drink කියන එකේ මොකද්ද? come කියන එකේ මොකද්ද? learn කියන එකේ මොකක්ද? ඔය විදිහට අපි වෙන වෙනම past tense verb එක මතක තියාගන්න ඕනේ. ඔන්න මම base verbs ටිකක් දීලා තියෙනවා. මූලික ක්‍රියාපද ටිකක් දීලා තියෙනවා. බහුවචන ක්‍රියාපද ටිකක් දීලා තියෙනවා. like this. play සෙල්ලම් කරනවා. pick ඇහිඳ ගන්නවා, අහුලනවා. reach ළඟා වෙනවා. cry අඬනවා. participate සහභාගී වෙනවා. අපි නිකමට හිතමු මෙන්න මේ විදිහ ක්‍රමයක් ඈ. play කියද්දි පුතේ අවසාන අකුර y. කලින් තියෙන vowel එකක්. okay? pick කියද්දි අවසාන අකුර k. reach කියද්දි අවසාන අකුරු දෙක ch. cry කියද්දි අවසාන අකුර y කලින් තියෙන්නේ consonant එකක්. අර ඒක වචන ගැන කියපු සිද්ධි ටිකම තමයි මම මේ කියන්නේ. participate කියද්දි අවසාන අකුර e. right? ඔන්න ඔය විදිහට නිකන් අපි බලමු ක්‍රම ටිකක් ඈ. ඔන්න බලන්න යාළුවගේ past verb එක. play කියන එක played වෙලා, pick කියන එක picked වෙලා, reach කියන එක reached වෙලා, cry කියන එක cried වෙලා, participate කියන එක participated වෙලා. අපි නිකන් මෙන්න මෙහෙම ක්‍රමයක් හදමු. අවසාන අකුර y වෙලා කලින් තියෙන්නේ පුතේ vowel එකක් නම් අපි ed එකතු කරනවා මේ. ed කියන ප්‍රත්‍ය එකතු කරනවා. අවසාන අකුර y වෙලා කලින් තියෙන consonant එකක් නම් අපි y ඉවත් කරලා ied එකතු කරනවා. i අකුර නිල් පාට වෙලා නැහැ. නිල් පාට වෙන්න ඕනේ ඒක. ied එකතු කරනවා. අවසාන අකුර e අකුරක් තිබුණොත් එහෙම අපි d අකුරක් එකතු කරනවා අවසානට. ch වලින් අවසන් වෙනවා නම් ch sh ඒ වගේ අවසන් වෙනවා නම් ed එකතු වෙනවා. pick කියන එක කේනේ වෙන ක්‍රම වලට අයිති නම් ඒ කියන්නේ ch වලින් අර ඒක වචන වලදී කියපු ක්‍රම වලට අයිති නැත්නම් ඒත් ed එකතු කරනවා කියලා අපි නිකමට නිකන් ස්ලයිඩ් idea එකක් ගමු. නිකමට හිතමු මෙන්න මේ විදිය ප්‍රත්‍යයන් ටිකක් එකතු වෙනවා කියලා. හැබැයි බලන්න ඕනේ ඒක බොරු වෙනවා දැන් ඈ. පහලින් තියෙන verbs ටික බලන්න. මම අරකට සමාන උදාහරණ ටිකක් මේ ගත්තේ. අවසාන අකුර y කලින් තියෙන vowel එකක්. අවසාන අකුර y කලින් තියෙන vowel එකක්. අවසාන අකුර k හරියට මේ වගේමයි නේ. අවසාන අකුරු දෙක teach කියද්දි ch හරියට reach කියන එක වගේමයි. fly කියන එකේ අවසාන අකුර y කලින් තියෙන consonant එකක්. හරියට නිකන් cry වලට සමාන උදාහරණයක් මම ඔය දුන්නේ. participate කියද්දි අවසාන අකුර e, take කියද්දිත් අවසාන අකුර e. එහෙනම් මේවත් මොකද වෙන්න ඕනේ? say කියන එක said වෙන්න ඕනේ. break කියන එක breaked වෙන්න ඕනේ. teach කියන එක teached වෙන්න ඕනේ. fly කියන එක flied වෙන්න ඕනේ. take කියන එක taked වෙන්න ඕනේ.
ඒ කියන්නේ මේ දීලා තියෙන ක්‍රියාපද පහේ අවසාන අකුරු වලට සමාන ටිකක් මම මේ දුන්නේ. හැබැයි මොකද වෙන්නේ පුතා? එහෙම මුකුත් වෙන්නේ නැහැ. ed එකතු වෙන්නේ නැහැ පුතේ. එයාලගේ past tense එක වෙනම එකක්. say කියන එක said වෙනවා. break කියන එක broke වෙනවා. teach කියන එක taught වෙනවා. fly කියන එක flew වෙනවා. take කියන එක took වෙනවා. අර උඩින් තිබ්බා වගේ ed එකතු වෙලා නැහැ. අන්න එතනින් පැහැදිලි වෙනවා පුතේ. ඒකෙන් අපිට prove වෙනවා, ඔප්පු වෙනවා මොකද්ද? අතීත කාල ක්‍රියාපද cannot be made නිර්මාණය කරලා හදලා ගන්න බෑ අපිට. අපි ඒව කටපාඩමින් දැනගන්න ඕනේ. නේද? ඒක මෙතනදී පැහැදිලි වෙනවා. හදලා ගන්න බෑ පුතේ. හැම ක්‍රියාපදයකම past tense එක අපි කටපාඩමින් දැනගන්න ඕනේ. හැබැයි but අපිට පොඩි සරල ක්‍රමයක් තියෙනවා. පොඩි උදව්වක් තියෙනවා අපිට මේ ක්‍රියාපද වලින් past tense verb මතක තියාගන්න. ඒ තමයි පුතේ බහුතරයක් ක්‍රියාපද. right? Majority of the verbs. බහුතරයක් ක්‍රියාපද පුතේ irregular verbs වෙනවා. irregular කියන එකේ තේරුම ක්‍රමවත් කියන එක. irregular sorry බහුතරයක් ක්‍රියාපද පුතේ regular verbs වෙනවා. ඒ කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද වෙනවා. right? ඒ කියන්නේ බහුතරයක් ක්‍රියාපද වල past tense එක ed වලින් අවසන් වෙනවා. right? ed වලින් අවසන් වෙනවා. right? ඉතා සුළුතරයක් ක්‍රියාපද irregular verbs වෙනවා. ඒ කියන්නේ අක්‍රමවත් ක්‍රියාපද වෙනවා. ක්‍රමවත් ක්‍රියාපද not regular, අක්‍රමවත් ක්‍රියාපද not irregular කියලා නම් දෙකක් ලැබෙන්නේ මෙන්න මේ විදිහටයි. පුතේ regular verbs වල විශේෂත්වය තමයි අතීත කාලය ed කියන අකුරු දෙකෙන් අවසන් වෙනවා මේ. ed නෙමෙයි ed කියන අකුරු වලින් අවසන් වෙනවා පුතේ regular verb එක past tense එක. හැබැයි irregular verbs වල එහෙම එකක් වෙන්නේ නැහැ. වෙනස්ම ක්‍රමයකට තමයි අතීත කාලේ නිර්මාණය වෙන්නේ. නිර්මාණය වෙන්නේත් නැහැ. ඒක දීලා තියෙනවා අතීත කාලේ මේකයි කියලා අපිට කරන්න තියෙන පාඩම් කරගන්න එක විතරයි. එහෙනම් regular verb නම් අතීත කාලේ ed වලින් අවසන් වෙනවා. irregular verbs නම් ed වලින් අවසන් වෙන්නේ නැහැ. එහෙනම් අතීත කාල ක්‍රියාපද පාඩම් කරගන්න මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමයි මේක. යම්කිසි ක්‍රියාපදයක් දුන්නාම අපි දන්නවා නම් ඒක regular verb එකක් කියලා. යම්කිසි ක්‍රියාපදයක් දුන්නාම හිතන්නකෝ විභාගෙදී ඔයාලට පුතේ දෙවෙනි පේපර් එකේ 12 වෙනි ප්‍රශ්නේ තමයි tenses ප්‍රශ්න. ඒකෙදී ඡේදයක් පුරවන්න තියෙන්නේ හිස්තැන් පහක් දෙනවා ක්‍රියාපද පහ දාලා පුරවන්න. හිස්තැනට එන ක්‍රියාපදේ වරහන් ඇතුලේ දෙනවා. වරහන් ඇතුලේ දෙන්නේ පුතේ මෙන්න මේ base verb එකක් තමයි දෙන්නේ. right? මූලික ක්‍රියාපදයක් තමයි දෙන්නේ. එතකොට අපි දන්නවා නම් මේ දීලා තියෙන මූලික ක්‍රියාපදයේ regular verb එකක් කියලා. අපිට කරන්න තියෙන්නේ past tense එක අවශ්‍ය නම් හිස්තැනට ed එකතු කරලා ලියන්නයි තියෙන්නේ. right? එතකොට ඒ verb එක regular කියලා දැනගෙන ඉන්න ඕනේ අපිනේ. regular ද irregular ද කියලා අපි දැනන් ඉන්න ඕනේ. උදාහරණයකට මෙන්න මෙහෙම හිතන්නකෝ. අපි හිතමු verb එකක් දීලා තියෙනවා වරහන් ඇතුලේ. අපි හිතමු finish කියන verb එක ගමු අපි. finish කියන verb එක finish කියන්නේ regular verb එකක් නේ. දැන් විභාගෙ දුවා මේ හිතන හැටි finish කියන්නේ regular verb එකක් නේ. regular verb එකක් නම් ආයේ හිත ඉන්න දෙයක් නැහැ. හිස්තැනට එන්න ඕනේ අතීත කාලයක්. එහෙනම් මේකට ed එකතු කරලා ලිව්වනම් හරි. finished. හැබැයි වරහන් ඇතුලේ දීලා තිබුණොත් sing වාගේ verb එකක්. right? sing වාගේ verb එකක් දීලා තිබුණොත් එහෙම ගායනා කරනවා. එතකොට ඒක දැනගන්න ඕනේ අපි මේක irregular verb එකක්. මේකට ed එකතු කරාට singed කියලා අතීත කාලයක් හැදෙන්නේ නැහැ. මොකද මේක irregular verb එකක්. අන්න එතනදී අපි කටපාඩමින් දැනගන්න ඕනේ පුතේ sing කියන එකේ past tense එක sang කියලා. ඒ නිසා ඔයාලා විශේෂයෙන්ම අතීත කාල කටපාඩම් කරන්න ඕනේ පුතේ මෙන්න මේ irregular verbs වල අතීත කාලේ විතරක් නෙමෙයි past participle කටපාඩම් කරන්නත් ඕනේ. පැහැදිලිද? ඒ නිසා පුතේ මෙන්න මෙච්චරයි සාරාංශය මොකද්ද? අතීත කාල ක්‍රියාපද හදන්න බෑ. ඒව කටපාඩමින් අපි දැනගන්න ඕනේ. හැබැයි regular verbs කියන වර්ගෙදී නම් ed වලින් අවසන් වෙනවා past tense එක. irregular නම් එහෙම අවසන් වෙන්නේ නෑ මොකකින්වත්. අපි ඒ ටික අනිවාර්යෙන් කටපාඩම් කළ යුතුයි. මම හිතනවා කියපු දේ පැහැදිලි වෙන්න ඇති. ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න පුතේ. ඉක්මනට මේ ස්ක්‍රීන් එකේ තියෙන නෝට් එක අපි ලියාගමු ඈ.
Okay, Hiruni. Okay, Miranga. Okay, all have finished. මේ ටික ලියන්න අවශ්‍ය නැහැ පුතේ ලියන්න ටිකක් කාලය යන නිසා. Okay, අපි කෙලින්ම sentences ටික බලමු. අර එකම උදාහරණ ටික මම දීලා තියෙන ඒකයි ලියන්න ඕනේ නැහැ කිව්වේ. But you can see නමුත් ඔයාලට පේනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? In 5 examples උදාහරණ පහේ පුතේ පළවෙනි වාක්‍යයේ subject එක පුතේ ඇය දෙවෙනි එකේ අපි. First one is a singular subject but the second one is a plural one. එතකොට මතක ඇති past verbs වලදී අතීත කාල ක්‍රියාපද වලදී අපි පැහැදිලි කරගත්තා subject එකේ ගැටලුවක් නැහැ කියලා නේ. කර්තෘ ඒක වචන වුණත් බහු වචන වුණත් it doesn't matter ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතනදී ඇය කියන්නේ ඒක වචනයක් අපි කියන්නේ බහු වචනයක්. ඒක වචන බහු වචන. ඒක වචන. කියන්නේ කර්තෘගේ ප්‍රශ්නයක් නැහැ. අතීත කාල ක්‍රියාපදේ ලියද්දී අපිට ඕනෑම subject එකක් එක්ක අතීත කාලේ පාවිච්චි කරන්න පුළුවන්. She learned well. ඇය ඉගෙන ගත්තා හොඳින් නේද? learn කියන එකේ past participle එක sorry learn කියන එකේ past tense එක පුතේ learned. learn කියන එකේ හැබැයි තව past tense එකක් තියෙනවා learned ed. ඒ කියන්නේ learn කියන ක්‍රියාපදයේ පුතේ regular verb එකකුත් වෙනවා irregular verb එකකුත් වෙනවා. regular verb එකක් වුණොත් එහෙම ed වලින් අවසන් වෙනවා. irregular verb එකක් නම් learned තමයි වෙන්නේ. අපි ගමනාන්තයට ළඟා වුණා we reached. reach කියන්නේ පුතේ regular verb එකක්. ඒ නිසා ed එකතු කරා නම් හරි. we reached the destination. Supun took some medicine. take නේ කලින් තිබුණේ නේද? ඒතර take කියන එක පුතේ irregular verb එකක් වෙනවා. ඒ කියන්නේ ආකාරය වෙනස් වෙනවා. take කියන එකේ past tense එක පුතේ took some medicine. Children treated the parents. treat කියන්නේ regular verb එකක්. ඒ නිසා ed වලින් අවසන් වෙලා තියෙනවා. Children treated the parents. fly කියන්නේ පුතේ irregular verb එකක්. ඒ නිසා ඒකේ අතීත කාලයේ වෙනස්. flew තමයි පුතේ ඒකේ past tense එක වෙන්නේ. The bird flew in the sky. මේ හැම එකකම ඕනනම් මෙතන she අයින් කරලා ඒ වෙනුවට අපිට we ලියන්න පුළුවන්. ඒ කියන්නේ බහුවචන subject එකක් යෙදුවත් මෙතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. Okay? පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒකේ උදාහරණ දෙකක් විතර අපි ලියමුද? පළවෙනි දෙක විතරක් ලියා ගන්නකොත් examples විදියට. මේ දෙක විතරක් ලියන්න. Hope you have finished. අවසන් ඇති කියලා හිතනවා. ඊගාව එක්කන නම් හරි simple එක්කෙනෙක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ තමයි fourth one හතරවෙනි මාතෘකාව අපේ future verbs. සල මාතෘකාව ලියාගෙන ඉමු අපි. Okay? Write the topic future verbs. අනාගත ක්‍රියාපද. අනාගතයේදී කරන්න ඉන්න දේවල් නේද? අර සමිත අනාගතේ කාර් එකක් මිලදී ගන්නවා වගේ. ඔයාලා අනාගතේ විභාගෙට මුහුණ දෙනවා වගේ. ඔයාලා අනාගතේ ගියක් නිවසක් ගොඩ නගනවා වගේ. අනාගතයේදී ඔයාලා රැකියාවක් කරනවා වගේ. තාම කරලා නැහැ කිසි දෙයක් කරලා නැහැ තාම. අනාගතේ තමයි කරන්නේ. Okay? You will do a job. You will find a job. You will build a very beautiful house. You will buy a very fantastic car. You will get married also. කසාද බඳීවි අනාගතේදී. ඒවට කල් තියෙනවා තව. Okay? දැන් මේ දේවල් කරන්න බෑ අපිට. දැන් මම ජොබ් එකක් කරන්න පුළුවන්ද බෑනේ.
දැන් ගියක් හදන්න පුළුවන් ද ඔයාලට බෑනේ. අන්න ඒ වගේ දැන් කසාද බඳින්නත් බෑ ඔයාලට. right? There is a specific time for everything පුතා. හැම දෙයකටම විශේෂිත වූ කාලයක් තියෙනවා. නියමිත කාලයක් තියෙනවා. exact time එකක් තියෙනවා හැම දෙයකටම. So we have to be patient. අපි ඉවසන්න ඕනේ මේ කාලේ වෙනකම්. Okay, future verbs ගැන අදහස් කීපයක් බලමුකෝ. බහුවචන ක්‍රියාපදයක් හැදෙන හැටි මේ තියෙන්නේ ඈ. අර past tense verbs හදන්න බෑ කිව්වනේ. හැබැයි මේ future verbs අපිට හදා ගන්න පුළුවන්. බහුවචන ක්‍රියාපදයක් ඉදිරියෙන් අනාගත කාල උපකාරක ක්‍රියාපදයක්. ඊ මොකක්ද ඒ කියන්නේ? එබැවින් ක්‍රියාපදයේ වචන දෙකකි. මොකක්ද දන්නවද ඒ කිව්වේ? මම තප්පරෙන් පෙන්නන්නම් මොකක්ද ඒ කිව්වේ කියලා. මම ආපහු helping verbs වලට යනවා. helping verbs වල තිබුණා නේද පුතේ මෙන්න මෙහෙම ක්‍රියාපද වර්ගයක් future verbs කියලා. අනාගත කාල ක්‍රියාපද. helping verbs වල තියෙනවා පුතේ අනාගත කාල අන්න right නිරංග very good. ඇත්ත. helping verbs වල තියෙනවා පුතේ future verbs කියලා වර්ගයක්. main verbs වල තියෙනවා පුතේ කො. main verbs වල තියෙනවා main verbs වල තියෙනවා මේක නෙමෙයි future verbs කියලා වර්ගයක්. right? main verbs වල තියෙනවා future verbs කියලා වර්ගයක්. එතකොට අපිට අනාගතයේ මෙන්න මේ තියෙන future verb එක නිර්මාණය කරන්න උදව් කරන්නේ ඊට කලින් අපි කතා කරපු helping verbs වල අනාගත කාල ක්‍රියාපද. අපි කරන්නේ මෙන්න මෙච්චරයි. helping verbs වල උපකාරක ක්‍රියාපද වල future verb වලින් එකක් ගන්නවා. will hari, would hari, shall hari, should hari ගන්නවා. ඒත් එක්ක අපි එකතු කරනවා base verb එකක්. base verb එකක් අපි මූලික ක්‍රියාපදයක් ඒත් එක්ක අපි එකතු කරනවා. ඒ කියන්නේ බහුවචන ක්‍රියාපදයක් නේ නේද? base verb එකක් අපි එකතු කරනවා. හැබැයි වැඩිපුරම අනාගත කාලේ ක්‍රියාවන් අපි ප්‍රකාශ කරන්න භාවිතා කරන්නේ පුතේ will කියන උපකාරක ක්‍රියාපදය. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා අනාගත කාල ප්‍රධාන ක්‍රියාපදය will එකතු කිරීම base verb එකක් කියලා අපි හඳුන්වනවා. right? බලමු ඇත්තටම එහෙමද වෙන්නේ කියලා. තප්පර දෙන්න පුතේ. මේ එහෙම තමයි වෙන්නේ. future verb එක හැදෙන්නේ පුතේ will කියන උපකාරක ක්‍රියාපදයක් සමග base verb එක අපි එකතු කරනවා. උදාහරණ විදිහට මෙන්න මේව දෙන්න පුළුවන් පුතේ. මෙතන will කියලා එකක් නැහැ පුතේ ඈ. නැත්තම් will දෙකක් එනවනේ. මෙතන will එක නැහැ. right? මෙන්න මෙහෙමයි වෙන්නේ. will eat, will go, will come, will give. ඔයාලා දැක්ක ගමන් දන්නවා eat, go, come, give කියන්නේ පුතේ base verb එකක් කියලා. මේ වගේ තේරුම් බලමුකෝ අපි. will eat, කයි. කාවි. කාවි කියන්නේ කා වගේ ගෑනු සතා එහෙම නෙමෙයි ඈ. will go, යාවි. එහෙම නැත්නම් යයි. සින්දුත් මතක් වෙනව නේද යාවි කියද්දි. will come කියන්නේ ඒවි. will give කියන්නේ දේවි. යසෝදරා දේවි, මහාමායා දේවි එහෙම නෙමෙයි ඈ. දේවි කියන්නේ දෙයි කියන්නේ. එයා මගේ මුදල් ආපහු දෙයි. අන්න ඒ අදහස. අනාගතේ කාලේ අදහසක් තමයි මේකෙන් ලබා දෙන්නේ. පුතේ මේක අපිට අග්ගලා ලියාගමුද? ඊගව ස්ලයිඩ් එකට යන්න කලින් ඉක්මනට මේ නෝට් එක ලියාගන්න. කොහොමද හැදෙන්නේ කියලා. අපි 8:00ට ක්ලාස් එක පටන් ගද්දී හිටියේ 35ක් කට ආසන්න ප්‍රමාණයක්. දැන් ඉන්නවා 65ක්. ඒ කියන්නේ ගොඩ දිනෙක 9ට තමයි ජොයින් වෙන්න ඇත්තේ නේද ක්ලාස් එකට. ඔයාලා දැනන් හිටියේ නැද්ද පුතේ 8:00ට අපි ක්ලාස් එක පටන් ගන්නවා කියලා? මං ඊයේ නෝටිස් එකක් දැම්මා ඔයාලා ක්ලාස් වලට 8:00ට ක්ලාස් එක පටන් ගන්න කියලා. දැන් ඉස්කෝලේ ඇත්තටම ඉගෙන ගනිද්දී නම් පුතේ අපි සතියට පීරියඩ් 5ක් ඉගෙන ගත්තානේ නේද? හැබැයි දැන් මේ ඔන්ලයින් ටයිම් ටේබල් එකේ අපි සතියට පීරියඩ් 2යි ඉගෙන ගන්න. ඒ කාලේ මදි. හැබැයි ඒ කාලේ වැඩි කරන්න විදියකුත් නැහැ පුතේ. මොකද 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම්ම ක්ලාස් වලට ටයිම් දෙන්න තියෙන නිසා. ඒ නිසා තමයි මේ පීරියඩ් දෙක හැම විෂයක්ම දාලා තියෙන්නේ. ඒ කාලේ මදි නිසා තමයි මම 8:00ට පාඩම් පටන් ගන්නෙ. එතකොට ආපහු ක්ලාස් එක තියෙන්නේ පුතේ සිකුරාදානේ. සිකුරාදා උදේ 8:00ට තමයි තියෙන්නේ. එතකොට අපිට පැයක් වැඩ කරන්න පුළුවන්. පැයකුයි විනාඩි 10කුයි. මම හිතනවා ඔයාලා කැමති ඇති කියලා ඒකට. මම විතරක් කැමතිලා බෑනේ. මම කොහොමද රෙකෝඩින් එක දානවා පුතේ group වලට. එතකොට මුලින් පාඩමට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඉන්නවනම් එයාලට පුළුවන් එතකොට මුල් ටික බලලා ඉගෙන ගන්න ඈ.
Okay, Bhumidya, Kenneth me. මම යන්න දීගාව කොටස. ඔන්න අපි දන්නවා දැන් එහෙනම් අනාගත කාල ක්‍රියාපදවල future verbs වල පළවෙනි අදහස් දන්නවා. එයා ගැන මතක තියාගන්න ඕනේ first idea එක. Now you know the first idea. බහුවචන ක්‍රියාපදයක් ඉදිරියෙන් will කියන helping verb එක එකතු කරලා තමයි අපි අනාගත කාල ප්‍රධාන ක්‍රියාපදයේ future main verb එක නිර්මාණය කරගන්නේ. examples ටික දීලා තියෙනවා අපි. Okay. right. අනාගත කාල ක්‍රියාපද ගැන දෙවෙනි අදහස. ඒක වචන හෝ බහුවචන කර්තෘන් සමග යෙදී ක්‍රියාපදයේ මත කර්තෘගේ බලපෑමක් නැත. අර past වලටත් මේකම කිව්වනේ. past ක්‍රියාපද වලටත් මේකම කිව්ව පුතේ. ඒ කියන්නේ future verb එකත් right we can use either plural subjects or singular subjects. අපිට ඒක වචන කර්තෘන් හෝ බහුවචන කර්තෘන් ભેදයක් නැතුව අනාගත කාල ක්‍රියාපදයකට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ verb එක මත subject එකේ බලපෑමක් නැහැ. examples ගැන කතා කරද්දී මම කියන්නේ අනාගතයේ සිදු කරන ක්‍රියාවන් ප්‍රකාශ වෙයි. ඒ කියන්නේ ඊගාව තප්පරයේදී, ඊළඟ විනාඩියේදී, ඊළඟ පැයේදී, ඊළඟ දවසේදී, ලබන සතියේ, ලබන මාසේ, right? ලබන අවුරුද්දේ, තව අවුරුදු 10කින්, අවුරුදු 100කින්, ලබන ආත්මේ හරි කමක් නැහැ. ඔයා කරන්න ඉන්න දේවල් තමයි අපි අනාගත කාල ක්‍රියාපද වලින් ප්‍රකාශ කරන්නේ. කිසිම අවස්ථාවක වෙනත් ක්‍රියාපද සමග නොයේදී. past වලටත් මේකම කිව්වා. am is was were එහෙම නැතුව have has ඔය වගේ වෙන කිසිම ක්‍රියාපදයක් එක්ක පුතේ can could ඒවා එක්කවත් භාවිතා කරන්න බෑ මේ අනාගත කාල ක්‍රියාපද. he will eat fried rice daily. ඔහු දිනපතා fried rice කාවි. ඕනනම් මෙතන he වෙනුවට පුතේ අපිට ඕනනම් කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව we කියන subject එක ලියන්න පුළුවන්. will eat කියන ක්‍රියාපදයේ වෙනසක් නොකර ඕනෑම subject එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් නේ. She will learn English grammar tomorrow. Tomorrow කියන්නේ අනාගත කාලයක්. හෙට will learn කියලා ක්‍රියාපදේ පාවිච්චි කරලා තියෙන පුතේ ඒකයි අනාගත කාලයක් නිරූපණය කරන්න පුළුවන් will learn වලින්. මේ වාක්‍ය වැරදි කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. ඇයි? will go කියන්නේ පුතේ future tense verb එක. හැබැයි is කියලා ක්‍රියාපදයක් පාවිච්චි කරලා තියෙනවා. is තියෙන නිසා මේ වාක්‍ය වරදිනවා. එහෙනම් sentence එක ඇත්තටම කොහොමද වෙන්න ඕනි? වෙන්න ඕනි මොකද පුතේ? Supun will go to the school කියලා වාක්‍ය නිවැරදි විය යුතුයි. right ඔන්න main verbs වලින් future verbs ගැන දැන් ඔයා හැම දෙයක්ම දන්නවා. right ඉක්මනට note එක ලියාගමු. ලියාගෙන පුතේ message එකක් දාන්න. හරි sir, okay sir, මොකක් හරි කමන්නේ එමන්. ඉක්මනට ලියමු පුතේ. Okay, right ඔක්කොම okay, right. I'm very happy about these 3 classes. මම මේ පන්ති 3 GHI පන්ති 3 ගැන හරි සතුටුයි. මොකද හොඳට වැඩ කරන ළමයි ටික. I am very happy. ඉතින් මේ විදිහටම දිගටම වැඩ කරන්න පුතේ. එතකොට බය වෙන්න දෙයක් නැහැ. අනාගතේ අර කරනවා කියපු හැම දෙයක්ම සාර්ථකව කරගන්න පුළුවන් වාට. right. හොඳ වාහනයක් ගන්න පුළුවන්, හොඳ ගියක් හදා ගන්න පුළුවන්.
ඊට පස්සේ හොඳ රැකියාවක් හොයාගන්න පුළුවන්. හොඳ සහකරුවෙක් සහකාරියක් හොයාගන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න පුතේ ඔයා කරන රැකියාවේ තත්ත්වය මත ඔබේ අනිත් හැම දෙයක්ම තීරණය වෙනවා ලංකාවේ හැටියට. අන්න ඒ දේ හොඳට මතක තියාගෙන වැඩ කරන්න. Okay? අපහු examples ටිකක් තියෙන examples ටික example නෑනේ පුතේ. උදාහරණ ටික නෑ. මම යනවා කෙලින්ම පස්වෙනි වර්ගයට. තව අපිට තුනයි කතා කරන්න තියෙන්නේ පුතේ. present participle verbs මාතෘකාව ලියා ගන්න. එතනින් මම පොඩි දෙයක් කියනවා විශේෂ දෙයක් කතා කරන්න යන්නේ. මට ලියා ගමු මාතෘකාව. number 5 we are learning the number 5 present participle verbs. ටිකක් අමාරු කාර්යයක් නිය. ටිකක් බරපතල ක්‍රියාපද වර්ගයක්. වදකාරයෙක්. right මාතෘකාව ලියාගෙන ඉවරයි. සිංහල තේරුමත් ලියන්න පුතේ. වර්තමාන කෘදන්ත. කෘන්තක එහෙම නෙමෙයි. කටේ තියෙන දත් ගැන නෙමෙයි කතා කරන්නේ. කෘදන්ත. වර්තමාන කෘදන්ත. okay මම presentation එකේ මුලට පොඩ්ඩක් යනවා පුතේ. මෙන්න මෙහෙම main verbs ගැන අපි කතා කරමින් හිටියේ නේද? then give me a second. මෙන්න මෙහෙම ආකාර හතක් ගැනනේ අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ නේද පුතේ? එතකොට now already we have finished. දැනටමත් මේ වෙද්දී අපි අවසන් කරලා තියෙනවා. කළු පාට ගමු. මෙන්න මේ වර්ග 4. මෙන්න මේ වර්ග 4 පුතේ දැනටමත් අපි ඉවරයි. future verb තමයි අවසානට කතා කරන්නේ. okay ඔය වර්ග 4ෙදී අපි present singular, present plural, past verbs සහ future verbs කියන වාක්‍ය මෙන්න මෙහෙම නිර්මාණය කරා. මම examples කීපයක් දීගෙන යන්නම්. okay eat කියන verb එකට ඉදිරියෙන් බහුවචන කර්තෘ කෙනෙක් ඕනේ. we eat අපි කනවා. eats කියන ඉදිරියෙන් ඒක වචන subject එකක් ඕනේ. he eats. ate කියන එකට එහෙම ගැටලුවක් උනේ නෑ. we භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් he කියන subject එක භාවිතා කරන්න පුළුවන් sentence එක නිර්මාණය කරන්න. will eat කියන එකක් කලින් අවසානට කතා කරපු එක. ඒකටත් එහෙමයි පුතේ. there is no matter with the subject, so we can use either we or he. ඒක වචන හෝ බහුවචන භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔහම වාක්‍ය 4ක් නිර්මාණය කරද්දී ඕනනම් කම්ප්ලිමන්ට් එකක් අවසානට යොදන්න පුළුවන් ඈ. නැත්නම් කම්ප්ලිමන්ට් එක නැහැ කියලා වාක්‍යෙට ගැටලුවක් වෙන්නේ නැහැ. we eat අපි කනවා. පුතේ sentence එකේ තිබුණ එකම එක ක්‍රියාපදය. the one and only verb of the sentence is eat. මං හරිනේ. එතකොට මේ sentence එකේ එකම ක්‍රියාපදය eats. මේක එකම ක්‍රියාපදය ate. මේක එකම ක්‍රියාපදය will eat. ඒ කියන්නේ පුතේ මේ මම ලියලා තියෙන වාක්‍ය 4 නිර්මාණය කරන්න ගොඩනගන්න මම අලුතෙන් පිටින් වෙන verb එකක් ගත්තේ නෑ නේද? sentence එකේ subject එක we, verb එක eat. ඒ කියන්නේ මම am, is, have, has කියලා මුකුත් ගත්තේ නෑනේ. මේ වාක්‍ය 4ටම ඒ කියන්නේ මේ ක්‍රියාපද වර්ග 4ෙන් නිර්මාණය කරපු වාක්‍ය 4 සඳහා පුතේ වෙන කාගේවත් support එකක් සහායක් මුක්කුවක් අවශ්‍ය උනේ නෑ. ඒ කියන්නේ මේ ක්‍රියාපද වර්ග 4ට පුතේ හැකියාව තියෙනවා, ability එක තියෙනවා වෙන ක්‍රියාපදවල උදව්වක් නැතිව තනිවම වාක්‍යයක් ගොඩනගන්න. වෙන වෙන අයගේ සහායවල් ඕනේ නැහැ. තනියම වැඩ කරන්න පුළුවන්. තනියම. හැබැයි පුතේ මේ කළු පාට ඉරට පහලින් ඉන්න අපි ඊගාවට කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ක්‍රියාපද වර්ග 3 හරිම දුර්වලයි. very weak verbs. හරිම දුර්වල ක්‍රියාපද වර්ගයක් වෙනවා. ඒකට හේතුව තමයි පුතේ eating කියන ක්‍රියාපදේ භාවිතා කරලා කවදාවත් we eating rice කියලා වාක්‍යයක් ලියන්න බෑ. මොකද eating කියන ක්‍රියාපදය තනි ක්‍රියාපදයක් විදිහට වාක්‍යයක යොදන්න බෑ. එයාගේ සහායට මෙන්න මෙතනින් තව ක්‍රියාපදයක් ඕනේ.
eaten කියන එකත් එහෙමයි තනි ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරන්න බෑ. ඉදිරියෙන් තවත් verb එකක් ඕනි. to eat කියන එකත් එහෙමයි infinitive form එකත් පුතේ තනි ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරන්න බෑ. ඉදිරියෙන් අනිවාර්යෙන් තවත් ක්‍රියාපදයක් අත්‍යවශ්‍යයි. එහෙනම් මෙතනින් පල්ලෙහාට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන present participle, past participle සහ infinitive කියන ක්‍රියාපද ආකාර තුන කිසිම අවස්ථාවක තනි ක්‍රියාපදයක් විදිහට වාක්‍යයක යොදන්න බෑ. ඉදිරියෙන් කවුරු හරි උදව්වට සහායට කෙනෙක් නැත්නම් අන්න ඒ කාරණේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. right? අන්න ඒ කියපු දේ ඔළුවේ තියාගෙන අපි යමු present participle කියන ක්‍රියාපද වර්ගයට. present participle තමයි අපේ අලුත් මාතෘකාව. ඒ ගැන මෙන්න මෙහෙම අදහස් කීපයක් අපි බලමු. කිසිම අවස්ථාවක තනි ක්‍රියාපදයක් ලෙස නොයේදී. දැන් කියපු දේ තමයි ඔය තියෙන්නේ. කාලයක් නොමැති ක්‍රියාපද වර්ගයකි. මොකද්ද ඒ කියන්නේ? කාලයක් නෑ පුතේ මෙයාට. present plural වල කාලය present. present singular වල කාලය present. present වල දෙකක් තිබුණානේ. past verbs වල කාලය past. future verbs වල කාලය future. හැබැයි පුතේ present participle වලට කාලයක් නෑ. එතකොට මේ present කියලා නමක් තියෙන්නේ නේද? present කියලා නමක් තියෙනවා තමයි. නමක් තිබ්බ පමණින් හැමතිස්සෙම මේ නම අර්ථවත් වෙනවද? උදාහරණයක් දෙන්නද මම? ඔන්න අපි හිතමු එක ළමයෙක් ඉන්නවා එයාගේ නම නිර්වාන්. ඉන්දියාවේ නමක් මේක නේද? නිර්වාන් තමයි නම. නිර්වාන් කියලා එයාට නම තිබුණාට එයා නිර්වාණය දැකලා දින්නේ. එයා නිර්වාණය අත්පත් කරගෙන දින්නේ නෑනේ. ඒක නිකන් එයාට දාපු නමක්. තව සමහර නම් තියන අය ඉන්නවා. අපි හිතමු හංසි. හංසි කියලා එයාට නමක් දැම්මට එයා හංසයෙක්ද? හංසියක්ද එයා? නෑනේ එයා ළමෙක්. right? උදාහරණයක්. තේජස්. right? සමහරවල් නම් දානවා තේජස්. තේජස් කියවම හරි තේජස් කියලා ඉතින් තේජස් කියන නම දාන්න මොකද නමේ තේරුම දන්නවනේ. හැබැයි එයාට කිසිම තේජසක් නැහැ. එහෙම නැද්ද? ඒ කියන්නේ පුතේ හැමතිස්සෙම අපි නමක් දාන්නේ ඒ නමේ අර්ථය තියෙන විදිහටම වැඩ කරන්න නෙවෙයිනේ. නේද? ඒ කියන්නේ it is just a name. නමක් පමණයි. හැබැයි කලින් හතර දෙනා present plural කිව්වම එයාගේ නමේ හැටියට වැඩ කරනවා. present singular කිව්වම නමේ හැටියට වැඩ කරනවා. past කිව්වම future කිව්වම නමේ හැටියට එයාලා වැඩ කරනවා. හැබැයි මේ present participle කිව්වම පුතේ යාගේ නම තියෙනවා present කියලා. හැබැයි යාගේ කාලය present tense එහෙම නෙමෙයි. යාගේ කාලය වර්තමාන කාලය එහෙම නෙමෙයි. මෙයාට කාලයක් නෑ පුතේ. මෙයාට tense එකක් නෑ. එතකොට හැබැයි අපි ලියන සෑම වාක්‍යයකටම පුතේ කාලයක් තියෙන්න ඕනේ. මොන වාක්‍යයක් ලිව්වත් ඒක එක්කෝ present tense වෙන්න ඕනේ නැත්නම් past tense වෙන්න ඕනේ නැත්නම් future tense වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රියාපද වර්ගයට කාලයක් නැත්නම් මෙයාව දාලා හදන වාක්‍යයට කාලය කොහොමද තීරණය වෙන්නේ? right? present participle එකක් තමයි පුතේ අපර දෙන්නේ. present participle ක්‍රියාපදයක් තමයි පුතේ going. present participle කියන්නේ පුතේ ing form වලටමයි ඈ ක්‍රියාපදයක් අරගෙන base form එකක් අරගෙන ඒකේ අවසානට අපි ing එකතු කරනවා. going. අපි කියවනේ වාක්‍යයක් ලියන්න බෑ මේ verb එක විතරක් තියෙන. we going home කියලා වාක්‍යයක් ලියන්න බෑ අපිට. ඒක sentence එකක් නෙමෙයි. මොකද going කියන එක present participle එක තනියෙන් භාවිතා කරන්න බෑ වාක්‍යයක. ඒ නිසා මෙතන ඉදිරියෙන් තව ක්‍රියාපදයක් ඕනි. අන්න ඒ ක්‍රියාපදයේ අනුව තමයි පුතේ අපි කාලය තීරණය කරන්නේ. මෙතනට එන්නේ පුතේ be verb එකක්. present participle එකක් වාක්‍යයක දෙනවා නම් be verb එකක් අනිවාර්යෙන් ඉදිරියෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ be verb එකේ කාලය තමයි පුතේ සම්පූර්ණ වාක්‍යයේ කාලය විදිහට අපි ගණන් ගන්නෙ. නම් උදාහරණ පස්සේ කතා කරද්දී වැඩේ මොකක්ද කියලා තේරෙයි. ඒ නිසා මතක තියාගන්න present participle වලට කාලයක් නැහැ. අනිවාර්යයෙන්ම be ක්‍රියාපද සමගයේදී මම කිව්වා වගේ යෙදෙන be ක්‍රියාපදයේ කාලය අනුව වාක්‍යයේ කාලය තීරණය වෙයි. මම උදාහරණ කීපයක් දෙන්නම් බලන්න. He eating fried rice කිව්වොත් එහෙම මේක sentence එකක් වෙන්නේ නැහැ. It is an incorrect sentence. ඇයි? eating කියන එක තනියම ලියන්න බැරි නිසා. right? they learning English grammar කිව්වොත් වාක්‍යයක් වැරදි. ඒකට කාලෙකුත් නැහැ. right? වාක්‍යයක් වැරදි කාලෙකුත් නැහැ ඒකට. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම sentence එක Supun is going. going කියද්දි පුතේ අකුරු වරද්දක් තියෙනවා මෙතන. going කියද්දි ing වෙන්න ඕනේ මෙතන.
එක්ක සුපුන් is going to the school සුපුන් පාසලට යමින් ඉන්නවා. සුපුන් was going to the school සුපුන් පාසලට යමින් හිටියා. සුපුන් will be going to the school සුපුන් පාසලට යමින් ඉඳීවි. මේ තුන් දෙනාගෙන් කෙනෙක් අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. සුපුන් ඒක වචන නිසා තමයි පුතේ මම is සහ was භාවිතා කරලා තියෙන්නේ. okay එතකොට පුතේ right එතකොට පුතේ මේ be verb එකක් සහිතව ing be verb එකකුයි ing භාවිතා කරලා තියෙන වාක්‍ය right tenses පාඩමේදීත් අපි පාවිච්චි කරනවා. එතනදී අපි යාට නමක් දෙනවා continuous වාක්‍යයක් කියලා. මතකයිද? continuous වාක්‍යයක් කියලා අපි හඳුන්වනවා. present continuous, past continuous, future continuous කියලා වර්ග තුනක් තියෙනවනේ. ඒ වර්ග තුන තියෙන්නේ ඇයි? මේ ඉදිරියෙන් ඉන්න be verb එක මොන කාටද කියලා ගැලපෙන්නේ කියලා බලලා. දැන් සුපුන් is කියලා මම පාවිච්චි කරුවත් වාක්‍ය present continuous වාක්‍යයක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. පුතේ මේ be verb එකයි ing භාවිතා කරලා අපි ඉදිරිපත් කරන්නේ be verb එකයි ing form එකයි භාවිතා කරලා ඉදිරිපත් කරන වාක්‍ය වලින් කියවෙන්නේ පුතේ කරමින් ඉන්න දෙයක්, අඛණ්ඩව කරමින් ඉන්න දෙයක්. right යම්කිසි මොහොතක යම්කිසි අවස්ථාවක අඛණ්ඩව සිදු කරමින් පවතින ක්‍රියාවන් තමයි මේ වාක්‍ය රටාවේ නිරූපණය වෙන්නේ. සුපුන් පාසලට යමින් ඉන්නවා. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? සුපුන් පාසලට යමින් ඉන්නවා. ඒ කියන්නේ එයා තාම යනවනේ. එයා ගමන් කරන එක නැවතිලා නෑනේ. ගමන් කරන්න පටන් අරන් ගමන් කරන එක අවසන් වෙලා නෑ. ඒ මොහොතෙත් එයා ගමන් කරමින් ඉන්නවා. ඒ කියන්නේ ක්‍රියාව අඛණ්ඩව සිද්ධ වෙන බවක් තමයි ඒකෙන් නිරූපණය වෙන්නේ. right ඔන්න මූලික අදහස් ටික තියෙනවා පුතේ present participle ගැන. right ඊගාවට අපි බලනවා කොහොමද මේකේ වාක්‍ය නිර්මාණය කරන්න කියලා. මූලික අදහස් ටික පුතේ අපි ඉක්මනට note down කරගමු. මොන ලියන්න පුතේ? okay හැමදේම අසම්භව වෙනවා පුතේ. very nice. this is how we make the sentence using present participles. present participle එහෙම නැත්නම් ing form කියන ක්‍රියාපද වර්ගයේ භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්නේ මෙහෙමයි පුතේ. මෙහෙමයි. මුලින් අපිට subject එකක් ඕනේ. කර්තෘ කෙනෙක් ක්‍රියාව කරන්නේ. ඒ කර්තෘට අනුව be verb එකක් අපි යොදනවා. කර්තෘට අනුවත් කාලයට අනුවත් අපි be verb එකක් පාවිච්චි කරනවා. right ඊට පස්සේ අපිට ඕනේ අපේ පාඩම present participle verb එකක් ඕනේ. ing form එකක් ඕනේ. වාක්‍ය සම්පූර්ණ කරගන්න අවශ්‍ය නම් complement එකකුත් පාවිච්චි කරනවා. okay be verbs ටික මතකයිද? can you remember the be verbs?
am ඉන්නවා, is are was were will be shall be කියලා 7 දෙනෙක් ඉන්නවා කියලා දන්නව නේද be verbs. ඒකෙන් am is are කියන තුන් දෙනා පුතේ present tense එකට වර්තමාන කාලයට අයිති, was were අතීත කාලය, will be shall be අනාගත කාලයට අයිති කියලා මතක ඇති කියලා මම හිතනවා. එතකොට sentence එක නිර්මාණය කරන්න am is are පාවිච්චි කරොත් present continuous වාක්‍යයක් හැදෙනවා. was were භාවිතා කරොත් past continuous එකක් හැදෙනවා. will be shall be පාවිච්චි කරොත් future continuous වාක්‍යයක් තමයි හැදෙන්නේ. මෙන්න මේ මම මේ මාක් කරලා තියෙන කෝ මෙන්න මේ sentence එකට තමයි පුතේ අපි continuous කියන නම ලබා දෙන්නේ. right, continuous කියන නම ලබා දෙන්නේ මෙන්න මේ sentences වලට. okay, මම උදාහරණ තුනකුත් ගන්නම්. continuous කියන්නේ ඔන්න ඔය වාක්‍ය වලනේ. බලන්න examples තුන. I am learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. අඛණ්ඩව කරනවානේ. ඉගෙන ගනිමින් ඉන්නවා. තාම ඉවර නැහැ. ඉගෙන ගනිමින් ඉන්නවා. present continuous. We were going to the school. අපි පාසලට යමින් හිටියා. මම ඔය උදාහරණ ගත්තේ දැන් මාසයකට උඩදී තමයි අපි ඉස්කෝලේ යමින් හිටියේ. right, දැන් යන්න වෙන්නේ නැහැ. තාම මාස 3ක් විතර යනකම් පුතේ. අතීත කාල past continuous එකක් අපි පාසලට යමින් හිටියා. You will be facing the exam. ඔබ විභාගයට මුහුණ දෙමින් ඉඳීවි. ඒ කියන්නේ අනාගතයේ කාලයක තමයි මුහුණ දෙමින් ඉඳීවි කියන්නේ. එතකොට යම්කිසි නිශ්චිත කාලයකදී කරමින් ඉන්න, කරමින් හිටපු, කරමින් ඉඳීවි කියලා හිතන වාක්‍ය තමයි පුතේ අපි මේ continuous වාක්‍ය වලින් ඉදිරිපත් කරන්නේ. continuous හදන්නේ කොහොමද? subject එකක් ඕනේ, be verb එකක් ඕනේ, present participle verb එකක් ඕනේ, complement එකක් ඕනේ. present participle එක හදන හැටිත් මම පොඩ්ඩක් ඕන්න මෙතන මාක් කරන්න. present participle එක හැදෙන්නේ පුතේ කොහොමද? base verb එකක් අරගෙන, right, base verb එකක් අරගෙන පුතේ note එක ලියන්න. base verb එකක් අරගෙන ing එකතු කරනවා අවසානට. වේගිලිය. කලින් එක ලියා ගන්න බැරි වුණාද? right, මම ඒක අපු පෙන්නන්න පුතේ. මම පුතේ ෆොටෝ එකක් ගහලා group එකට දාන්නම් ඈ. කලින් note එක ඊව දෙනට ලියා ගන්න බැරි වුණා කියනවා. මම ෆොටෝ එකක් ගහලා group එකට දාන්නම්. දැන් අර මං කලින් කිව්වා නේද පුතේ මේ present participle ටිකක් අමාරු කාර්යය කියලා. දැන් එහෙම මොකුත් අමාරු ගතියක් නැහැ නේද? නේද? lazy. එහෙනම් අමාරු කොටස තාම කිව්වේ නෑ මං. Now you know how to make sentences using a present participle verb. present participle verb එකක් පාවිච්චි කරලා වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා දැන් දන්නවනේ. හැබැයි එතනින් එහාට යමක් තමයි මම මේ කියන්න යන්නේ. අන්න ඒක තමයි අමාරු කොටස වෙන්නේ. okay, අමාරු කොටස වෙන්නේ අන්න ඒකයි. note එක ලියලා ඉවර නම් පුතේ මම ඒ ගැන කතා කරන්න. okay, මා පුතා මෙන්න මේ present participle verbs එහෙම නැත්නම් වර්තමාන කෘදාන්ත ක්‍රියාපද present participle කියන පද වර්ගය මම පද වර්ගය කියන්න හේතුවකුත් තියෙනවා. present participle කියන පද වර්ගය පුතේ right ඇත්තටම ගත්තොත් එහෙම ක්‍රියාපද විතරක් නෙවෙයි. right, present participle කියන්නේ ක්‍රියාපද විතරක් නෙමෙයි. ඇත්තටම පුතේ මේ present participle වල තියෙනවා භාවිත පාවිච්චි කරන අවස්ථා තුනක්. present participle කියන්නේ
ක්‍රියාපද වර්ගයක්. හැබැයි ඒක එක භාවිතයක් විතරයි. මේ present participle වලට පුළුවන් පුතේ තව adjective එකක්. එහෙම නැත්නම් නාම විශේෂණයක් විදිහට වැඩ කරන්න. ඒ වගේම එයාට පුළුවන් පුතේ noun එකක් නාම පදයක් විදිහට වැඩ කිරීමේ හැකියාවත් එයාට තියෙනවා. මම කියපු දේ පැහැදිලිද? present participles වලට හැකියාව තියෙනවා පුතේ. right? present participle වලට හැකියාව තියෙනවා නාම ක්‍රියාපදයක් විදිහට පාවිච්චි වෙන්නත් right? ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම යාව adjective එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම යාව අපිට පුළුවන්කම තියෙනවා noun එකක් විදිහට පාවිච්චි කරන්නත්. ඔයාලා විශේෂයෙන්ම දැනගන්න ඕනේ යා verb එකක් වෙන්නේ කොහොමද කියන කාරණය. හැබැයි ඊට අමතරව ඔයාලගේ හිතේ අයිඩියා එකක් තියෙනවනේ පුතේ යා නාම විශේෂණයක් වෙනවා නාම පදයක් වෙනවත් කියලා. හැබැයි මම මෙන්න මෙහෙම කාරණයක් plural verbs වලදී කිව්වේ නැහැ. singular verbs වලදී කිව්වේ නැහැ. right? ඊට පස්සේ past වලදී කිව්වේ නැහැ. future වලදී කිව්වේ නැහැ. ඒ කියන්නේ පුතේ මේක present participle වලට මුලින්ම කතා කරන සිද්ධියක්. පුතේ present plural verbs කියන්නේ උප්පත්තියෙන්ම genuinely එයා ක්‍රියාපදයක්. past verb ගත්තාම එයා උප්පත්තියෙන්ම ක්‍රියාපදයක්. future verb ගත්තාම උප්පත්තියෙන්ම ක්‍රියාපදයක්. ඒ කියන්නේ එයා ඒ කලින් ක්‍රියාපද වර්ග හතරට හැකියාවක් නැහැ වෙන පද වර්ග විදිහට වෙන වචන පන්ති විදිහට නිරූපණය වෙන්න. හැබැයි present participle කියන දැන් අපි කතා කරන එක්කෙනාට පුතේ විශේෂ හැකියාවක් තියෙනවා. එයා ක්‍රියාපදයක් වෙනවා අමතරව එයාට adjective එකක් වෙන්නත් හැකියාව තියෙනවා. noun එකක් වීමේ හැකියාවත් එයාට තියෙනවා. right? ඒ කියන්නේ present participle කියන්නේ අති විශේෂ ක්‍රියාපද වර්ගයක් වෙනවා. sorry. පද වර්ගයක් වෙනවා. මොකද එයාට භාවිත තුනක් ආකාර තුනක් එයාගෙන් අපිට ප්‍රයෝජන විදියට ලබා ගන්න පුළුවන්. right? අපි එතකොට අනිත් දවසේදී ඒ කියන්නේ සිකුරාදා නේද? සිකුරාදට Friday we are going to discuss අපි සාකච්ඡා කරන්න යනවා මෙන්න මෙහෙම කාරණයක්. මොකද්ද? අපි දැන් මේ කතා කරන present participles නොහොත් ing form එක කොහොමද නාම විශේෂණයක් විදියට භාවිතා කරන්නේ? නාම පදයක් විදියට කොහොමද භාවිතා කරන්නේ කියන කාරණේ අපි ලබන සතියේ නෑ. ලබන සිකුරාදා පුතේ අපි ඩිස්කස් කරනවා. ඒක ටිකක් බරපතල කාරණයක් නිසා මම ඒක දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සිකුරාදාට ඒ ගැන කතා කරමු. Okay, so we can finish the lesson now. right? අපිට දැන් පාඩම අවසන් කරන්න පුළුවන්. present participle තාම අවසන් නැති බව මතක තියාගන්න. right? present participle තාම අවසන් නැහැ. අපි එදා සිකුරාදාට ඒක ඉදිරි ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමදිනාටම සුබ උදෑසනක් and wait. අද හවස 4ට හැමදිනාම ආගමික වැඩසටහනට සම්බන්ධ වෙන්න පුතේ. right? මාත් වෙනවා සිල් ගන්න ඔයාලත් එක්ක. okay? එහෙනම් පුතේ හවස හම්බෙමු. පාඩමෙන් හම්බෙමු සිකුරාදාට සියලු දෙනාටම එහෙනම් සුබ උදෑසනක්. Good morning. Good morning, sir. Thank you, sir. Thank you, sir. right, recording එක මම එවන්නම්. recording එක එවන්නම්. අර ලියාගෙන බැරි ස්ලයිඩ් එකක් මම ෆොටෝ ගාලා දාන්න. හරි පුතේ බුස්සන්න.